आयबोवन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सित टीवी प्रधान प्रवृत्ति प्रकाशयයි ආරම්භ වන්නේ මම උදේශා නිඩමගෙදර ප්‍රථමයෙන් සෙනස්ථල රජය ඉන්ධන මිල ඉහළ දමයි ජනතාවගෙන් දැඩි චෝදනා ගෑස් බේකරි නිෂ්පාදන පොදු ප්‍රවාහන සේවා ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා රැසක මිලත් ඉහළ යන ලකුණු ඉන්ධන වර්ග පහම වැඩි වෙලා තියෙන්නේ 69කින් 69 ලක්ෂයට කර කියා ගන්න දෙයක්වත් නැහැ රටත් ඉවරයි විපක්ෂයනුත් චෝදනා අපහසුවෙන් තමයි තීරණය ගත්තේ ඉන්ධන මිල වැඩි කරේ නැත්නම් වෙන කරන්න දෙයක් නැහැ රජයේ පාර්ශවය කියයි ඉන්ධන මිල ස්ථායීකරණය කිරීමේ අරමුදලට මොකද උනේ ජවිප ප්‍රශ්න කරයි කොවිඩ් මරණ වාර්තා කිරීමේ අවුල තවත් දිග්ගැස්සෙයි වසංගත රෝග විද්‍යායකගේ වෙබ් අඩවිය තුල වැඩි වූ මරණ අඩු වී යලි වැඩි වෙයි අදාළ දිනවල සිදුවන මරණ ඒ ආකාරයෙන්ම වාර්තා කරන්න වසංගත රෝග විද්‍යායකගේ නිවැරදි දත්ත ලබා දෙන්නේ නැහැ රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි එන්නත්කරණයේ හේතුවෙන් ගැටලු රැසක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් බවට පාර්ශව රැසක් කියයි කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරියේදී එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව සිදු කිරීමට වෛද්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් එකඟතාවයක නෞකානතුරේ බලපෑමට ලක් වූ පානදුර සිට මේගමුව දක්වා මුහුදු තීරයේ නිසි අධ්‍යයනයකින් අනතුරුව කඩිනමින් දීවර කටයුතු සඳහා විවෘත කරන්න අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස් අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සැඟවීම වළක්වමින් ගැසට් නිවේදනයක් G7 රාජ්‍ය නායක සමුළුවේ දෙවන දිනය අදයි. කොවිඩ් වසංගතයෙන් ලෝකයට සිදු වූ විනාශය නැවත ඇතිවීම වැළැක්වීමට ප්‍රකාශනයක් නිකුත් කෙරෙයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය පියවර ගත්තා. මෙලෙස ඉන්ධන මිල ගණන් මෙවන් මොහොතක ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ශව රැසකින් මේ මොහොත වන විටත් එල්ල වෙමින් පවතින්නේ දැඩි චෝදනාවක්. ඉන්ධන මිල මේ ආකාරයෙන් ඉහළ දැමීමත් සමගම අත්‍යවශ්‍ය සේවාවන් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ යාමේ අවධානමක් මතුව තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විට ගෑස් මිලද ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉල්ලීම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. රට තුල පවතින ඉන්ධන මිල තුලින් රජයට විශාල පාඩුවක් සිදුවන බැවින් ඉන්ධන මිල සංශෝධනයක් සිදු කළ යුතු බවට ඊයේ දහවල් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අදහස් පළ කළා. රටේ පවතින වත්මන් තත්ත්වය අනුව රජයට විවිධ කටයුතු හරහා විශාල ලෙස පාඩු සහ අපහසුතාවයන් ඇති වුවත් ජනතාව කිසි විටකත් විශ්වාස කළේ නැහැ ඊයේ දින මධ්‍යම රාත්‍රියේ හදිසියේ හිටි හැටියේම තෙල් මිල වැඩි කරાવી කියා. කෙසේ වෙතත් ඒ සියලු බලාපොරොත්තු සහ විශ්වාසයන් බිඳ වැටෙමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපෑවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ රාත්‍රී 9:55ට පමණයි. අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළ ඉන්ධන මිල ඉහළ දැමීමට අදාළව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 20කින් ඉහළ දැමුවා. යනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක නව මිල රුපියල් 157ක් දක්වා ඉහළ ගියා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල ඉහළ දැමුවේ රුපියල් 23කින්. යනු ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර එක නව මිල රුපියල් 184ක් දක්වා ඉහළ ගියා. ඔටෝ ඩීසල් ලීටර එක මිල රුපියල් 7කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 111ක් ලෙස ඉහළ ගියා. සුපිරි ඩීසල් ලීටර එක මිල රුපියල් 12කින් ඉහළ නංවද්දී සුපිරි ඩීසල් ලීටර එක නව මිල රුපියල් 144ක් ලෙසයි ඉහළ ගියේ. එමෙන්ම භූමි තෙල් ලීටර එක මිලද රජය විසින් ඊයේ දින රුපියල් 7කින් ඉහළ දැමීමට පියවර ගත්තා. යනෝ භූමි තෙල් ලීටර එක මිල රුපියල් 77ක් දක්වා ඉහළ ගියා. මේ අතර සිපෙට්කෝ නව මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමටයි වහාම පියවර ගත්තේ. ඉන්ධන මිල ඉතා විශාල පරතරයකින් ඉහළ යාමත් සමගම පීඩාවට පත්ව සිටින ජනතාවට තවත් විශාල බරක් කර මතට පැටවෙනු ඇති බවට ඉඟි පළ කරමින් ගෑස් සමාගම්ද රුපියල් 500කට වැඩි මුදලකින් ගෑස් මිල ඉහළ දැමීමට ඉල්ලීම් කර තිබෙනවා. ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලාෆ් ගෑස් සමාගම ගෑස් මිල මෙලෙස රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ දැමීමට ඉල්ලීම් කර ඇති අතර මීට තවමත් අනුමැතිය ලබා දී නොමැති නමුත් ඒ පිළිබඳව සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට විශේෂ භාර අමාත්‍ය බන්දුලු ගුණවර්ධන මහතා පියවරගෙන තිබෙනවා. රටක ඉන්ධන මිල ඉහළ යනවා යනු ලුණු කැටේ සිට සෑම දෙයක්ම ඉහළ යාම ආරම්භ වීම යනු අමුතුවෙන් කිය යුත්තක් නොවේ. යනුව ඊට ඉඟි පළ කරමින්
බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මේ වන විටත් තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල විශාල පරතරයකින් ඉහළ යාමත් සමගම පොදු ප්‍රවාහන සේවා වන බස් රථ සහ ත්‍රිරෝද රථ ඇතුළු ප්‍රවාහන වෘත්තීය සමිති සහ සංගම් මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඉල්ලීම් කරමින් සිටිනවා. රටේ ජනතාව ඉතාමත් දුක්ඛිත තත්වයකින් එදා වේල කන්න බැරුව ඉන්න අවස්ථාවක ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ දැඩි විරෝධය පළ කරනවා. ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඍජුව පෞද්ගලික බස් කර්මාන්තයට බලපෑමක් සිද්ධ වෙනවා. අපි සාකච්ඡා කරලා සියලු කට්ටියත් එක්ක සාකච්ඡා කරලා බස් ගාස්තු පිළිබඳ ඒ අවසන් තීන්දුවක කරන්න කටයුතු කරනවා. දැන් ඉතින් ආණ්ඩුවේ කොහොමත් කවුරුත් ඔක්කොම රතු වෙලේ දැල්ලලා තියෙන්නේ. ආණ්ඩුව කරපු ඉන්ධන වැඩි කිරීමේ විපාකය ජනතාවට තමයි විඳින්න සිද්ධ වෙන්නේ. මේ පවතින කොරෝනා තත්ත්වයේ මත කිසිම ආදායමක් නොමැතිව දැනට සංචරණ සීමාවලට යටත්ව ඉන්න කාලෙදී ඉන්ධන මිල වැඩිම සම්බන්ධයෙන් තමයි අපිට ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ. පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම වාහන සඳහා රජය විසින් යම් සහනාධාරයක් ලබා දිය යුතුයි. හදිසියෙම රජය මේක පැය කීපයක් ඇතුළත දැනුම් දීලත් පැය කීපයක් ඇතුළත ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම ඉතාමත් අත්නෝමාතික වගේම ඉතාමත් බරපතල කාරණාවක් ලෙස අපි දකිනවා. මෙවැනි අවස්ථාවලදී මෙලෙස අත්නෝමාතික ලෙස ඉන්ධන ගාස්තු ඉහළ දැමීම දැඩි ලෙස අපි කනගාටු ප්‍රකාශ කරනවා රජයට. රටේ ජනතාවට යන එනම අම්බෝ ගා ගන්න බැරි වෙලා පාන් කියා ගන්න බැරි වෙලා ඉන්න අවස්ථාවක මේ ලෙස අත්නෝමාතික ලෙස ඉන්ධන ගාස්තු වැඩි කරනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම මේ රටේ ජනතාවට වේගයෙන් මේ රටේ දීවර ප්‍රජාවට එල්ල කළ මරු පහරක්. අපිට තේරුම් ගියා මේ தত্ত্বය කසකාරයෝ පැය කීපයකට කලින් එන විට මේ රටේ වැඩිපුරම ඉන්ධන භාවිතා කරන පිරිසක් තමයි දීවර ප්‍රජාව. දේශප්‍රේමී සලුපිලි පුරවගත් උදේ ගම්මන්පිල මහත්තයා කියනවා බොහොම අමාරුවෙන් මේ මාස 21ක් අපි අල්ලගෙන හිටියේ. අමාරු ඇති අත රිදෙනව ඇති නේද ගම්මන්පිල මහත්තයා. අත්තරින්න සිද්ධ වෙනව ඇති අද දවසේ ඉඳලා. ඒ නිසා ගම්මන්පිල මහත්තයාගේ දේශප්‍රේමී සලුපිලි ගලවලා තියෙන්නේ. කොවිඩ් වසංගත තත්ත්වයක් සමග පීඩාවට සහ දැඩි අපහසුතාවයට පත්ව සිටින මෙරට ජනතාවට ඉන්ධන මිල වැඩි කිරීමක් හරහා බහණ්ඩ සේවා සියල්ලන්ගේම මිල ඉහළ යාමට බලධාරීන් ඉඩ හැරීම පිළිබඳව ජනතාව දක්වන්නේ මෙවන් ප්‍රතිචාරයක්. අපේ නේද ලොකුවට ඉතින් බලපානවා ඒක මේ අමාරුයි ජීවත් වෙන්න. රුපියල් 20කින් වැඩි කරා රුපියල් 5කින් වගේ වැඩි කරා නම් පොඩ්ඩක් අපිට පොඩි සාහනයක් හරි දෙනවා. අමාරුයි ඉතින් ජීවත් වෙන්න. හරි අසාධාරණයි. අමාරු වෙන්නේ වැඩට යන්නේ ඒකට අපිට ආර්ථිකයට මේ ලොකු ප්‍රශ්නයක් මේක. රජයේ මීට වඩා ඉතින් මේ ගැන ක්‍රියාත්මක වෙනවා. මොනවා කියන්නද ඉතින් ඕක ගැන දරා ගන්න නම් බෑ ඉතින්. ආණ්ඩුව තමයි වැඩි. අපිට හැමදාම ඉතින් ඕක තමයි සිද්ධ වෙන්නේ ඉතින් නේ. රුපියල් 5කින් 10කින් වැඩි වුණා වගේ නෙමෙයිනේ. එකපාර රුපියල් 20කින් වැඩි වෙලා තියෙනනේ. සාමාන්‍ය ජනතාවට තමයි මේක පහර වදින්නේ හැමදාම. දරා ගන්න අමාරුයි ඉතින්. රජය මොනවා කරනවද දන්නේ නැහැ. ඉතින් රජයේ වැරද්දද කාගේ වැරද්දද කියලා දන්නේ නැහැ. බලමුනේ. අවුරුදු 5න් පස්සේ මොන වෙනසක් වෙයිනේ. ඕකට ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඉතින් පෙට්‍රල් වැඩි වුණත් අඩු වුණත් මේ අවශ්‍යතාවය කරගන්න සිද්ධ වෙනවා. දැනුණත් කරන්න දෙයක් නැහැ. ඉතින් මොනවා අපේ ගමන අපි යන්න එපා. අපේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න වෙනවා. මේ වෙලාවේ හැටියට නම් හොඳ නැහැ ඉතින්. අපි අසරණයි. මේක විනාශය ගෙවා ගන්න බැරුව අපි 6-7 හම්බ කරන්න කියන්නේ නැහැ. යන්න කියන්නේ නැහැ. දොස්තර බයින් කියන්නේ නේ. ඉතින් බලන්නේ කොහොම කරන්න බෑ ඉතින්. අම්ම පහින ගහනවා මේ අසරණ මිනිස් ඒගොල්ලන්ට සල්ලි හම්බ වෙනවා. ඒගොල්ලෝ සල්ලි කියනවා. අපිට සල්ලි කවුද දෙන්නේ? අපිට එදාවේ දරුවන්ට කන්නවක්වත් දෙන්නේ කියන්නේ නැහැ අපිට. ඒගොල්ලෝ ගැන විතරම හිතන්නේ. නැත්නම් කෝටි ගණන් වීදම් කරලා වෙල ඕවා කරයිද? මේ පාර්ලිමේන්තුවේ ඇයිද? බොරු වැඩන්නේ. දැන් සාමාන්‍ය පෙට්‍රල් වැඩි කිරීම රුපියල් 5ක් 6ක් වගේ ගමන රුපියල් 20ක් මේ මිනිස්සුන්ට සල්ලිය දීලා රජයකට ක්‍රියාමාර්ගය අසාධාරණයි. කොහොම ජීවනපර අපහසු වෙලාවක තවත් සුබ අපහසුතාවයක් තමයි. මේ වගේ අපහසු අවස්ථාවක මේ වගේ දෙයක් කරන්නට ඒතරම් හොඳ දෙයක් නෙවෙයි මම නම් හිතන්නේ. මේ අවස්ථාවේ මේ කරපු වැඩේ අන්තිම වැරදි. මිනිස්සු කොහොම අමාරුවෙන් ඉන්නේ. එදිනෙදා වේලවත් හම්බ කරගන්න බැරුව ඉන්න මිනිස්සු. එහෙම ප්‍රශ්න දීද්දිත් වාහන ගෙන්නන්නත් හදනවලු. රජයේ මැතිවරණවලට. ඒගොල්ලන්ට ඉදිරියේදී හොඳ පනිෂ්මන්ට් හම්බ වෙයි. එච්චරයි කියන්න තියෙන්නේ. මොළු අහිංසක ජනතාවම ඉවරයි. එච්චරයි. මේ අතර සමාජ මාධ්‍ය තුලද ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව මේ ආකාරයට ජනතාව විවිධ ප්‍රතිචාර දක්වමින් සිටිනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේද
රජය විසින් සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ස්ථාවරයන් පැහැදිලි කළා. ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම. දිනපතා ජනතාවට මරු පහරවල් එල්ල කරන ආණ්ඩුව ඊයේ රාත්‍රියේ නවතම ප්‍රහාරයක් එල්ල කොට තිබේ. මුළු මහත් ජනතාවම අන්ත අසරණව සිටින අතර අවම මානව හැඟීම් හෝ තිබෙන පාලකයෙකුට කිසිසේත්ම කළ නොහැකි ලෙස ආණ්ඩුව තෙල් මිල ඉහළ දමමින් තම අමානුෂික මුහුණුවර සහිත වියරු ස්වභාවය යළිත් එලි දක්වා ඇත. ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව අදාළ තීන්දුව ගත් බව ආණ්ඩුව පවසන අතර මෙවන් ව්‍යසනයක් මොහොතක තෙල් මිල ඉහළ දමා ජනතාව අන්ත අසරණ කිරීමට ගත් තීන්දුව සැහැසිය අශිෂ්ටය. තෙල් මිල ඉහළ යාමත් සමග මුළු රටේම ආර්ථිකය ව්‍යාකූල වීම නොවැළැක්විය හැකි අතර පොදු ප්‍රවාහන කටයුතුද බේකරි නිෂ්පාදන මෙන්ම සියලු ආහාර නිෂ්පාදනයන්හි මිල ගණන්ද ඉතා ඉක්මනින් ඉහළ දැමීමට සිදුවනු ඇත. ඒ සමගම ඉතා නුදුරේදීම විදුලි බිලද ජල මිලද ඉහළ යනු ඇත. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද මාධ්‍ය හමුවක් ඇඳවමින් සිය ස්ථාවරය මෙලෙස පැහැදිලි කළා. අපි කවුරුත් දන්නවා තෙල් මිල හැදීමේ තීරණයත් එක්ක සාමාන්‍ය වශයෙන් හැමදාම සිද්ධ වෙලා තියෙන්නේ කනබුන ආහාරවල ඉඳලා විශාල වශයෙන් පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යනවා. මෙවැනි ජනතාව බරපතල විදියට පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවකදී හේතුව හැටියට ආණ්ඩුව කියන්නේ මොකක්ද? කංජ තෙල් සංස්ථාව දැන් පාඩු ලැබමින් තියෙනවා. ඒ පාඩු ලැබෙන කංජ තෙල් සංස්ථාවේ පාඩුව පියව ගන්න විදියක් නැහැ. ඒ පාඩුව පියවා ගන්න තමයි දැන් මේ ජනතාවගෙන් අය කරන්න පටන් ගන්න කියලා. පහුගිය කාලෙදී තෙල් බැරලයක් ඩොලර් 40ට විතර අඩු වෙච්ච වෙලාවෙදී ඒ සහනය 1 රුපියලක්වත් ජනතාවට දුන්නේ නැහැ. ඒ වෙලාවේදී ආණ්ඩුව කිව්වේ මොකද්ද? තෙල් මිල ඉදිරියේදී වැඩි වෙන්න ඉඩ තියෙනවා. වැඩි වෙන වෙලාවේදී අපි මේ සහනය ජනතාවට ලබා දෙන්නම්. ලබා දීම සඳහා අපි තෙල් අරමුදලක් හදනවා. ඔබට මතකයි මහ බැංකු වාර්තායේම ආණ්ඩුව ඉදිරිපත් කරේ මේ විදියට. වෙළඳ පොලේ සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති ඛනිජ තෙල් මිල ගණන් වලින් ප්‍රතිලාභ ලැබමින් මාස 6ක් තුල බිලියන 200ක, ඒ කියන්නේ කෝටි 20000ක මුදල් රැස් කිරීමේ ඉලක්කය ඇතිව රජය විසින් ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිහිටුවනු ලැබී. හරි. එතකොට මේ තෙල් මිල ලෝක වෙළඳ පොලේ අඩු වෙච්ච වෙලාවේ තමයි ඉන්ධන මිල ස්ථායීකරණය කිරීමේ අරමුදල හැදුවේ. දැන් අපි ආණ්ඩුවෙන් අහනවා ඒ අරමුදලට මොකද වුනේ? අපි කෑ ගහනකොට මේ තෙල් මිල අඩු කරන්න කියලා අපි තෙල් වලින් දෙන සහනය දෙනවා කිව්වා සැමනුයි පරිප්පුයි වලින්. ඔය සැමන් පරිප්පු කපු ආණ්ඩුවක් නෙමෙයි. එහෙම සහනයක් හම්බුනේත් නැහැ. ඊට පස්සේ තමයි කිව්වේ අර බිලියන 200ක අරමුදලක් හදනවා කියලා කිව්වා. ඒ හදන්නේ මොකටද? තෙල් මිල වැඩි වෙච්ච වෙලාවදී ඒ අරමුදල දාලා තෙල් මිල පාලනය කරන්න. අපේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ තෙල් මිල අඩු වෙච්ච වෙලාවේ ඒ වාසිය උපරිමයේ ආණ්ඩුවන දැන් ප්‍රශ්න තියෙනවා කිව්වේ තෙල් මිල අඩු වෙච්ච වෙලාවේ ඒකේ ලාභය සංස්ථාවට ගියා නම් මේ සංස්ථාවේ අරුබුදට යන්නෙත් නැහැ තෙල් සංස්ථාව දුන්නෙත් නැහැ මිනිස්සුන් දුන්නෙත් නැහැ ආණ්ඩුව අරගත්තා විනාශ කරා නාස්ති කරගත්තා දැන් වැඩි වෙච්ච ගමන් තෙල් මිල වැඩි කරලා තියෙන අපි දකින්නේ මේක හැමතිස්සෙම ඒගොල්ලන් හැම සූත්‍රයක්ම තියෙන්නේ මිනිස්සු මත බරපතල සූත්‍ර තියෙන්නේ ඒ කියන්නේ පාඩුව ජනතාවට ලාභය ඒගොල්ලන් මේ අතර එක්සත් ජාතික පක්ෂයේද අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. එක්සත් ජාතික පක්ෂ රජය විසින් හඳුන්වා දී ඇති ධනාත්මක ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යාම මෙම රජය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මහජනයා විසින් මූල්‍යමය බරක් දරා ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩව එකතැන පල්වීමත් දීර්ඝ කාලයක් තිස්සේ රට වසා දැමීම හේතුවෙන් පුරවැසියන්ගේ ඉපයීම් විශාල ලෙස අඩුවීමත් නිසා අද දවසේ ඉන්ධන වැඩිවීම මහජනතාව මත මූල්‍යමය බරක් වැඩි කිරීමක් පමණි. මෙය මෙම රජයේ මූල්‍ය අකර්මණ්‍යයේ ප්‍රධාන දර්ශකයකි. උපුටා ගැනීම අවසන්. මධ්‍යම මාධ්‍ය ඒකකය එක්සත් ජාතික පක්ෂය. රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. ඉතිහාසයේ මේ වාගේ දුර්දාන්ත රජයක් මෙහෙම ජනතාව පීඩාවට පත් කරන රජයක් ඉතිහාසයේ අපි දැකලා නැහැ. දැන් මේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් වල ගණන් ටික එකතු කරාම හරියටම 69 එන්නේ. ඉතින් ඒ කියන්නේ ගම්මන්පිල මහත්තයා Tamanට ඡන්දෙ දීපු 69 ලක්ෂයට කෝචොක්කයක් දානවාද එහෙම නැත්නම් විහිළු කරනවාද කියලා අපිට හිතෙනවා. ඉන්ධන මිල හදිසියේ වැඩි වුණේ ඒ නිසා ඒ පිළිබඳව අපි සාකච්ඡාවක් තාම අපි කරලා නැහැ. යම් ප්‍රශ්නයක් තියෙනවා මේක නැහැ කියන්න බෑ. විශේෂයෙන් පෞද්ගලික බස් රථ ධාවනය කරනවා නම් යම් දෙයක් ගැන අපිට සලකලා බලන්න සිද්ධ වෙනවා. මේක යම් දැනෙන වැඩිවීමක්. මේ වෙලාවේ හිතක් පපුවක් තියෙන මිනිස්සු නම් මේ වගේ අසීරු තත්වයක ඉන්න අවස්ථාවකදී තෙල් මිල වැඩි කරන්නේ කොහොමද? අද ජීවත් වෙන්න බැරි මට්ටමට පත් වෙලා තියෙනවා. මේක හෙන ගහන අපරාධයක්. මේ වෙලාවේ මේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ ආණ්ඩුවෙන් සහන ලබා දෙන්න කියලා.
ධීවර ජනතාව නියෝජනය කරන මාධ්‍ය නියුක්තයෙක් විදිහට පැහැදිලිවම කියන්න ඕනේ. පසුගිය කාලය තුල විශේෂයෙන් නැවෙන් වෙච්ච ආනිය එක්කම ලෝක වෙළඳපොලේ මේ තෙල් මිල වැඩි වීම නිසා අපේ රටේ තෙල් මිල වැඩි කිරීම තුලින් ධීවරයන්ට විශේෂයෙන් නිෂ්පාදනය සඳහා රටේ ආර්ථික ක්‍රියාවලිය සඳහා දායකත්වය දක්වන අයට මම හිතන්නේ විශාල පාරක් වදිනවා කියන එක තමයි තේරෙන්නේ. වැඩ කරන විරුවෙක් ගෙනල්ලා ඇත්තටම දැන් වෙලා තියෙන්නේ වැඩි කරන විරුවෙක්. දැන් ඇත්ත වශයෙන්ම අපිට මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ 154 තිබිච්ච පෙට්‍රල් ලීටර 114ට ගෙනල්ලා රුපියල් 2-3කින් වැඩි කරනකොට පාර්ලිමේන්තුවට කට්ටිය ආව බයිසිකලෙන්. දැන් අපි අහනවා පොහොට්ටුවේ කට්ටියගෙන් දැන් ඕගොල්ලෝ එන්නේ තිරික්කලෙන්ද කියලා ඉවරලා. අනෙකුත් සියලුම භාණ්ඩ මේකට සාපේක්ෂව වැඩි වෙවි. මූල්‍ය අරබෝධයක් කියන එක ගැන කතා කරන්න දෙයක් නැහැ. ලෝකෙම මූල්‍ය අරබෝධයක ඉන්නේ. ඒක කල්පනාකරණය කරගන්න විවිධ ක්‍රම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හැබැයි දැන් ගමන් පිළිමැතුම මම හිතන්නේ සවිස්තරව කීවා. ඒ තියෙන පාඩුව සහ ඒ තියෙන දේවල් සම්බන්ධව නැවත වරක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක පිටරටින් ගෙනෙන දෙයක් ඉන්දන. ඒ නිසා ඒක යම්කිසි පාලනයක් හෝ ඊට සරි සබාන යම්කිසි ආදායමක් ලබන වැඩපිළිවෙලක් කෙරෙන්නට වෙනවා. ඒ කියන්නේ අඩුම ගානේ තමන්ගේ වියදමවත් පේවා ගන්න. අවුරුදු 30කට පස්සේ ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල ඩොලර් 26කට අඩු වුණා. එදා ජනතාවට ඒ වාසිය දුන්නේ නැහැ මේ ආණ්ඩුව. එතකොට අවුරුදු එකහමාරක් යනකොට අද මේ රජය බංකොලොත්භාවය පෙන්නලා තියෙනවා. අද ඩීසල් පෙට්‍රල් ලාම්පු තෙල් ඒ මිල වැඩි වෙනවා කියන්නේ හෙට දිනේ පාරිභෝගිකයාට ඒ වගේ මේ රටේ දුක් විඳින අහිංසක දුප්පත් ජනතාවගේ බඩු මිල අහස උසට නගින එක අපිට ආය අලුතෙන් කියන්න දෙයක් නැහැ. ඉන්ධන ණය ගෙවීමේ කටයුත්ත සිද්ධ කරනකොට සාමාන්‍ය අහිංසක මහ ජනතාවට ඇත්ත වශයෙන්ම කිසියම් ණය මුදලක් ලබා ගැනීමේ නොහැකියාවක් ඇති වෙනවා. මම කියන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුව වගේ ආයතන දරුණු අසීරුවකට ලක් වෙනවා ඉදිරි කාලේ දිගින් දිගටම මේ තත්ත්වය ඉදිරියට ගියොත් එහෙම. මෙහි බර අත්‍යවශ්‍යම ජනතාවට ලබා දීම මම කිසිසේත්ම පිළිගන්නේ නැහැ. නමුත් අපිට මේ වෙලාවේ අකමැත්තෙන්වත් මේ බර විතැන් කිරීමට සිදුවන්නේ ඉන්ධන මිල වැඩි කිරීම හරහා. ඒ නිසා කනගාටුවෙන් වුණත් මේ කාරණාවට රජයට යොමු වෙන සිද්ධ වෙනවා. රුපියල් 69කින් සියලුම ඉන්ධන වර්ග වැඩි කරලා තියෙනවා. ඒතකොට මේ රජයට ඡන්ද දීලා තියෙන්නේ 69 ලක්ෂයක්. මේ 69 ලක්ෂයට දැන් අපිට අහන්න තියෙන්නේ ඔබට සතුටුයිද දැන්? 69 ලක්ෂය දැන් බලාගෙන ඉන්න අපිට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ 69 ලක්ෂය කෙසේ වෙතත් සමස්ත රටේ ජනතාව කබලෙන් ලිපට වැටීමක් වෙලා තියෙන්නේ. ඉන්ධන මිල වැඩි කිරීම තුළ බස් ගාස්තු වැඩි වෙනවා. රටේ ජනතාවගේ එදිනදා පාරිභෝජන ද්‍රව්‍ය මිල වැඩි වෙනවා. මේ සියල්ලම වැඩි වෙනවා. එහෙම තත්ත්වයක් තියෙද්දි කොහොමද රටේ ජනතාව ජීවත් වෙන්නේ මේ තත්ත්වයේ තුල ඉදිරියේදී? හැම ජනතාවක්ම උදේ පාන්දර අවදි වෙනකොට ආණ්ඩුවෙන් තෑග්ගක් හම්බෙලා තියෙනවා. ඉන්ධන මිල වැඩි කරලා තිබීම. මේක තමයි මේ කොරේ පිටට මරේ කියලා මේ කොරෝනා වලින් බැටකන ජනතාවට ලැබිලා තියෙන තෑග්ග. දැන් අපේ කාලේ මේ උත්තරමයෝ ටික හැසිරිච්ච විදිහ ඔබතුමාලට මතක ඇතිනේ. රුපියලෙන් 2කින් සංශෝධනය වෙනකොට අපි දැක්ක තාත්තලා පුතාලා ටික සයිකල් වලින් ආවා පාර්ලිමේන්තුව. හෙන්චයියෝ ටික කරත්තෙන් තිරික්කලෙන් ආවා පළාත් සභාවට ප්‍රාජ්‍ය සභාවට. දැන් ඉන්ධන මිල මෙහි මිල නෙවෙයි තවත් වැඩි වීමට ඉඩ තියෙනවා. මිල පාලනය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරලා ඒක කරා. දැන් මේ ගත්ත අසාර්ථක ආර්ථිකමය වැඩපිළිවෙලක එක කොටසක් තමයි ඕක. ඉතින් මේක පිළිබඳව රජය වාකිය යුතුයි. ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙච්ච නිසා තමයි මේ ඉහළ දැමීම කරන්න සිද්ධ වුණේ කියලා තමයි කියන්නේ. පළවෙනි ප්‍රශ්නේ තමයි ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙද්දී ඇයි අඩු කළේ නැත්තේ? තෙල් බැරල් එක ඇමරිකන් ඩොලර් 67ක තියෙද්දී තිබුණු මිලටම තමයි පෙට්‍රල් ඩීසල් භූමි තෙල් සියල්ල වික්කේ තෙල් බැරල් එකේ මිල ලෝක වෙළඳපොලේ ඩොලර් 34ට අඩු වෙද්දී. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල භාගයක් අඩු වෙද්දී ලංකාවේ ඉන්ධන මිල අඩු කළේ නැහැ. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අච්චර පහත වැටලා තිද්දී ඉතිහාසයේ ලොකුම තැනකට මේක පහත වැටිලා තියෙද්දී ඒකෙන් එකතු වුණු අතිරික්තයකෝ. ඒ අතිරික්තය ඇයි බැරි ලෝක වෙළඳපොලේ ඩොලර් 2-3කින් බොර තෙල් මිල ඉහළ යනකොට ජනතාවට සහනයක් දීම සඳහා කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 62ක් පිළිබඳව අද අලුයම තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් කොරෝනා මරණ වාර්තා වීමේදී තවදුරටත් සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන් සිය අප්‍රසාදය පළ කරනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 62ක් පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ වාර්තා කළා. අදාළ මරණ අතරින් 7ක් මැයි මාස 8 වනදා සිට මැයි මාස 31 වනදා දක්වා සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති අතර සෙසු මරණ 55 ජූනි මාස 1 වනදා සිට ජූනි මාස 10 වනදා දක්වා සිදුව ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති
දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 27ක් හා පිරිමි පුද්ගලින් 35ක්ද ඇතුළත්. ඉන් පුද්ගලින් 13 දෙනෙකු නිවසේදී මිය ගොස් ඇති අතර පුද්ගලින් 44 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී මිය ගොස් තිබෙනවා. රෝහල් ගත කරන අවස්ථාවේදී මියගිය පුද්ගලින් සංඛ්‍යාව 5ක්. එසේම ඊයේ දින කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නොමැති බවද රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2073ක් ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ වාර්තා කළ අතර වසංගත රෝග විද්‍යා ඒකකයේ නිල වෙබ් අඩවිය අද පෙරවරුවේ වාර්තා කර තිබුණේ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1985ක් ලෙසයි. කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ පෙරවරුවේ වාර්තා කර තිබුණේ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2011ක් ලෙසයි. මෙලෙස කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳ අර්බුදය අප ඊයේ දිනත සියත ප්‍රවෘත්ති ඔස්සේ පුළුල් ලෙස අනාවරණය කළ අතර අද දිනේදී සිදු වූ කොවිඩ් මරණ අඩු වැඩි කර මෙලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ දැක්වීම අප ඊයේ වාර්තා කළ තොරතුරු සනාථ වන්නකි. පෙබරවාරි මාර්තු අප්‍රේල් මේ ජුනි මාස ගණනාවක වරින් වර සිදු මරණ එකතුවක් තමයි මේ ඊයේ දවසේ එළියට එන්නේ කොවිඩ් නිසා සිදු මරණ වශයෙන්. ඒතර මේ සම්බන්ධව මූලික වගකීම දරන ආයතන ඒක තමයි වසංගත රෝග නිවාරණ ඒකකය ඇතුළු දත්ත කළමනාකරණය කරන ආයතන මේ සම්බන්ධව සම්පූර්ණ වගකීම ගන්න ඕන. ජනතාව සහ සෞඛ්‍යාංශ තිගැස්සීමට ලක් වෙන සුළු ආකාරයට කටයුතු කරන්නේ නැතුව උන්ගේ වගකීම තමයි ඒ අදාළ දිනවල සිදුවන මරණ ඒ ආකාරයට දැනුම් දීම. නැතුව සේරම ටික එකතු කරලා දැනුම් දෙන්න ඕන නම් අවුරුද්දකට සැරයක් එක පත්‍රිකාවක් මුද්‍රණය කළා මේ අවුරුදු තුළ මෙච්චර මිය ගියා කියලා සේරම ඉවරයි. එහෙම ප්‍රශ්නේ निराකරණය කරගන්න හැකි වෙනවා කියලා හිතනවා නම් යම් කිසි කෙනෙක් ඒක මං හිතන්නේ සත්‍යෙන් තොර යථාර්ථයෙන් තොර කටයුත්තක්. සෞඛ්‍ය දත්ත කියන ගීතාම වැදගත්. මං හිතන්නේ කොරෝනා පාලනයට දැඩි බලපෑමක් ඇති කරන සුළු කටයුත්තක් තමයි මේ වසංගත රෝග නිවාරණ ඒකකය මගින් සිදු කරන නිවැරදි නොවන දත්ත කළමනාකරණ කටයුතු මේ ආකාරයට සිදුවීම. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 2789 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලින් 30 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි ආසාදිතයින් දේශීයව හඳුනාගත් පුද්ගලයන්. ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 741ක්. කටාන ප්‍රදේශයෙන් රෝගීන් 122ක්, කටුනායකින් 117ක්, කැලණියෙන් 74ක්, නිට්ටඹුවෙන් 74ක් හා මිනුවන්ගොඩින් 63 දෙනෙකු ලෙස ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව රෝගීන් වාර්තා වී තිබෙනවා. කොළඹින් 505ක්, කළුතරින් 181ක්, ගාල්ලෙන් 67ක්, මාතරින් 40ක්, හම්බන්තොටින් 8ක් හා රත්නපුරෙන් කොවිඩ් රෝගීන් 397 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කෑගල්ලෙන් ඊයේ දින කොවිඩ් රෝගීන් 50ක්, මොනරාගලින් 19ක්, බදුල්ලෙන් 96ක්, නුවරඑළියෙන් 45ක්, මහනුවරින් 101ක් හා මාතලේ දිස්ත්‍රික්කයට අදාළව කොවිඩ් රෝගීන් 18 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. මඩකලපුවෙන් 67ක්, අම්පාරෙන් 66ක්, ත්‍රිකුණාමලෙන් 6ක්, අනුරාධපුරෙන් 57ක් හා පොළොන්නරුවෙන් 6 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. කුරුණෑගලින් ඊයේ දින කොවිඩ් රෝගීන් 145 දෙනෙකු වාර්තා වී ඇති අතර පුත්තලමින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 29ක්. වවුනියාවෙන් 35ක්, මන්නාරමෙන් 9ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 3ක්, කිලිනොච්චින් 8ක් හා යාපනයෙන් 60 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 25කට අයත් ප්‍රදේශවලින් ඊයේ දින මෙලෙස ආසාදිතින් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක 6කින් 100 ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ 2005 කණ්ඩායම රිජ්වේ ආර්යා ළමා රෝහලට වෛද්‍ය උපකරණ රැසක් ප්‍රදානය කිරීම ඊයේ දින සිදු කෙරුණා. නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන ලද පුද්ගලයන් 1000කට අධික පිරිසක් ගත වූ පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා මේ මාස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය සහ සෞඛ්‍යාංශ පියවර ගත්තා. සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ ආහාර ද්‍රව්‍ය සම්පාදනය සහ බෙදා හැරීම ඇතුළු අත්‍යවශ්‍ය සේවා, ඇඟලුම් සහ වෙනත් කර්මාන්තශාලා, ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ව්‍යාපෘති, කෘෂිකර්ම සහ කාබනික පොහොර නිෂ්පාදනය පවත්වාගෙන යාමට අවසර ලැබෙනවා. එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතව තැබෙනවා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1000කට අධික පිරිසක් ගත වූ පැය 24ක කාලය තුළදී අත්අඩංගුවට ගනු ලැබුවා. बाइक चेक करने एक बार
දෙකක් යම් මේ පාර බයික් දෙකක් යම්. පසුගිය පැය 24 කාලය තුල නිරෝධායන රීති උල්ලංඝනය කරන ලද පුද්ගලයන් 1027ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 30042ක් පමණ වෙනවා. නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වන කාලය අතරතුර විවිධාකාරයෙන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් අලෙවි කිරීම බෙදා හැරීම නිරන්තරයෙන් වාර්තා වෙනවා. ඒ නිසා සෑම ප්‍රදේශයකම වැටලීම් සිදු කිරීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දීලා තියෙනවා. සාද පාති පවත්වනවා නම් ඒ සම්බන්ධයෙන් ඔබටත් පුළුවන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 119 දුරකථන අංකයට තොරතුරු ලබා දීමට ඒ සම්බන්ධයෙන් අප විසින් කටයුතු කරනු ලබනවා. කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති බැවින් ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරි එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ඉදිරිපත් ගෙන යාම සඳහා වෛද්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් එකඟතාවයකට පැමිණ තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩපිළිවෙලේ ගැටලුකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කොළඹ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම්වරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ ග්‍රාම නිලධාරීන්ගේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශවයේ පැවති අනවබෝධ තත්ත්වය නිරාකරණය කොට එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක වැඩසටහනක් ලෙස ඉදිරියට සිදු කිරීමට දෙපාර්ශවයම එකඟතාවය පළ කර තිබෙනවා. සයිනෝෆාම් එන්නත මේ වන විට අප ලක්ෂ 5මාරකට ලබා දී තිබෙනවා. එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා එන්නත් ලක්ෂ 15මාරක් මේ වෙනට අපිට ලැබී තිබෙනවා. එම නිසා ජනතාවට ඉතාමත්ම කාරුණිකව අපි දන්වා සිටිනවා. ඒ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඔබට දන්වා ඇති පරිදි ඒ අදාළ දිනේදී අදාළ එන්නත් මධ්‍යස්ථානයට ගොස් එම එන්නත ලබා ගැනීම කරන ලෙස ස්පුට්නික් එන්නත ලබා දුන් සියලුම දෙනාට එහි දෙවන මාත්‍රාව ලැබී තියෙනවා. මේ අතර ඉදිරි සති දෙක ඇතුළත පශු වෛද්‍ය නිලධාරීන් හට කොවිඩ් මර්ධන එන්නත ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ වෙනට අපගේ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිතුමාගේ විශේෂ ගැසට්පත්යක් මගින් නිවේදනය කරලා තියෙනවා. ඉතින් අත්‍යවශ්‍ය සේවාවක් සපයන අප නිලධාරීන්ට මෙම එන්නත් කරන ලබා නොදීම අපි ඉතා දැඩි පිළිකුණිත හෙලා දකින අතර අපේ මේ අවස්ථාවේ ලංකාව පුළම රජයේ පශු වෛද්‍ය නිලධාරීන් සේවය කරන 700කට ආසන්න ප්‍රමාණයක්. සමර්ථ කාර්ය මණ්ඩලය ගත්තත් 6500කට අඩු ප්‍රමාණයක් සිටින්නේ. ඉතින් මෙම ප්‍රමාණයට එන්නත් ලබා දී මෙම ගැටලුව විසඳීමට ඉදිරි සති දෙක ඇතුළත කටයුතු කරන ඇති බවට අපි විශ්වාස කරනවා. එහෙම නොවුනොත් අපිට අපේ නිලධාරීන්ගේ ජීවිත අවධානයට ලක් කරමින් සායන කටයුතු සිදු කිරීමට නොහැකි වෙන නිසා ඉදිරියේදී මීට වඩා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙන බවට අපි ප්‍රකාශ කර සිටිනවා. එසේම සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ එන්නත ලබා නොදුනහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිත බවයි. මේ වන විට දිවයිනේ ඔසුසල් වල කාර්ය මණ්ඩල විශාල ප්‍රමාණයක් COVID-19 වෛරසයට ගොදුරු වෙමින් පවතිනවා. ඒ වගේම අපගේ ක්‍රියාකාරී සමාජිකයෙක් COVID-19 වෛරසයට ගොදුරු වීමෙන් ඉතාමත්ම අවාසනාවන්ත ලෙස ඊයේ දිනේදී අප අතරින් සමුගත්තා. පවතින මේ අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ අපගේ ඔසුසල් කාර්ය මණ්ඩල එන්නත්කරණය සඳහා අදාළ සෞඛ්‍ය බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී දීප ව්‍යාප්තව ඔසුසල් වසා දමා අපගේ සේවාවන් වලින් ඉවත්වීමට අප සංගමය තීරණය කරලා තිබෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකානතුරින් බලපෑමට ලක් වූ මීගමු සහ පානතුර දක්වා මුහුදු කලාප නිසි අධ්‍යයනයකින් අනතුරුව දීවර කටයුතු සඳහා කඩිනමින් විවෘත කර දෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මේ දක්වා දීවර කටයුතුවල යෙදීමට නොහැකිව සිටින මීගමුව සිට පානදුර දක්වා මුහුදු තිරයේ දීවරීන්ට එම මුහුදු කලාප නිසි අධ්‍යයනයකින් අනතුරුව කඩිනමින් විවෘත කර දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී පරිසර, දීවර, ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් නෞකාව ගිනිගැනීමෙන් සිදුව ඇති හානිය පිළිබඳව පූර්ණ වශයෙන් තක්සේරු කිරීමත්, අදාළ නෞකා සමාගමෙන් හානි පූර්ණ වන්දි ලබා ගැනීම සහ නෞකාව එම ස්ථානයෙන් ඉවත් කරවා ගැනීමටත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. තවද කොවිඩ් වසංගත තත්වයට සමගාමීව අඩු ආදායම් ලාභීන් වෙත ලබා දෙන රුපියල් 5000ක දීමනාව නෞකාව හේතුවෙන් අගතියටපත් දීවර ප්‍රජාව සඳහාද ලබන සඳුදා සිට ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ අතර MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර හේතුවෙන් දීවර කටයුතු අඩාල වූ මීගම්මු කලපුවේ දීවර කටයුතු අද සිට ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන් මේ මීගමු කලපුව සහ මේ නෞකාව අවට වෙරළාසන්නේ දීවර කටයුතු පමණක් අත්විරවල තිබුණා. ඒ අත්හිටුවීම සිදු කරලා තිබුණේ ඇත්තරම දීවර යාත්‍රාවල දීවර කාර්මිකයන්ගේ ඔවුන්ගේ ජීවිතවලට යම් හානියක් සිදු වෙයිද කියන ඒ අවදානම නිසා, ඒ වගේම දැල්ලාම් පන්න වලට යම් හානියක් සිදු වෙයිද කියන ඒ අවදානම නිසා මොකද තවමත් මේ මුහුදු පද්ධතියේ පරිසරය පිරිසුදු කිරීමේ කටයුත්තට ලක් වෙලා නැහැ නෞකාව ඉවත් කිරීමේ කටයුතු. ඒ නිසා ඒ කටයුතු ඉවත් කරනකම් මේ නෞකාව අවට කලාපයක් තවදුරටත් ඉදිරියටත් දීවර කටයුතු වලට තහනම් කලාපයක් බවට පත් වෙන. නමුත් ඉන් ඔබට කලාපය දීවර කර්මාන්තයේ විවෘතයි. ගැඹුරු මුහුදේ දීවර කර්මාන්තයේ වගේම ජාත්‍යන්තර මුහුදේක දීවර කර්මාන්තයත් රටවටා අනෙක් කොටස් වල දීවර කර්මාන්තයේ කිසිම බලපෑමක් මේකට ඇතුළු වෙලා නැහැ. ඒ වගේම අද දවසේ ඉඳලා අපි මීගමුව කලපුවත් අපිට නාරායතනෙන් ලබා දීලා තියෙන අවසර මේ සඳහා දීවර කටයුතු වලට අවස්ථාව දෙන්න කියලා. ඒ නිසා අද දවසේ ඉඳලා කලපුවේ දීවර කටයුතු කිරීම සඳහා මීගමුව කලාපයේ දීවර ජනතාවට අවස්ථාව ලැබෙනවා. මෙන්න දැන් ලැබුණු පුවතක්. අද දවසේ කොවිඩ් රෝගීන් පිළිබඳ තොරතුරු මේ මොහොතේදී හමුදාපතිවරයා වාර්තා කර තිබෙනවා. ඒ අනුව නව කොවිඩ් රෝගීන් 1633 දෙනෙකු වාර්තා වී ඇති බවයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ. වී සහල් සීනි කිරිපිටි බඩඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සැඟවීම වළක්වමින් නව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වී සහල් සීනි කිරිපිටි බඩඉරිඟු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සැඟවීම වළක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද දින සිට ක්‍රියාත්මක වන පරිදි වී සහල් සීනි කිරිපිටි බඩඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග පවත්වාගෙන යන පිරිසට තමා සතු සියලුම තොග පිළිබඳ නිර්වද්‍ය සහ සත්‍ය තොරතුරු සපයමින් සතියක කාලයක් තුළ පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි වන මෙන් නියෝග කර මෙම ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10 වෙනි වගන්තියට අනුව විශේෂිත ගැසට් නිවේදන නිකුත් කරනවා. වී සහල් සීනි බඩඉරිඟු කිරිපිටි වැනි ගබඩා පවත්වාගෙන යන සියලු දෙනා සතියක් ඇතුළත පාරිභෝගික කටයුතු අධිකාරියේ ලියාපදිංචි විය යුතු අතර ඒ ලියාපදිංචි වෙන අවස්ථාවේදී ඔවුන් සන්තකයේ පවතින සියලුම තොග පිළිබඳ සත්‍ය තොරතුරු එළිදරව් කරන්නට අවශ්‍ය විධිවිධාන නීතිය මගින් පනවනවා. වීසා සාල් තොග නිෂ්පාදකයෙක් විසින් හෝ ගබඩාකරුවෙක් විසින් හෝ බෙදාහරින්නෙක් විසින් හෝ වෙළෙන්දෙක් විසින් හෝ වෙනත් එයා අනුසාංගික වෙන පාර්ශ්වයක් විසින් මේ තොග යම්කිසි ස්ථානයක රැස් කර තබාගෙන තියෙනවා නම් ඒ Taman සන්තකයේ තියෙන සියලුම තොග පිළිබඳ විස්තර සැපිය යුතු අතර අනිවාර්යයෙන් මේ ගබඩා පිළිබඳ සියලුම තොරතුරු ඇතුළත් කළ ඉවරලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තැනැත්තා විසින් ලියාපදිංචි විය යුතු වෙනවා. ගොවියා විනාශ කරලා වෙළෙන්දා විනාශ කරලා නිෂ්පාදකයා විනාශ කරලා පාරිභෝගිකය ආරක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. පාරිභෝගිකය ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙළෙන්දා ගොවියා නිෂ්පාදකයාත් ආරක්ෂා කරගත යුතුයි. අයුතු ලාභ ලබා ගැනීමෙන් අසාධාරණ වෙළඳාමේ නිරත වන්නන්ට තමයි මේ නීති රීති සියල්ලක්ම ක්‍රියාත්මක කරන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ. ඒ ගැසට් නිවේදන අනුව අදාළ ගබඩාවන් අයිතිකරුවන් විසින් දින 7ක් ඇතුළත පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කර යුතුව තිබෙනවා. ඒ Taman සතු ගබඩා පිළිබඳ විස්තර. මෙවර කණ්ඩෙන් පසුව මෙරටට රසායනික පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්
විශේෂයෙන්ම මේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවගේ ඉල්ලීම තමයි මේ කාබනික පොහොර දියුණු කිරීම, ඒ වගේම රසායනික පොහොර භාවිතය සම්පූර්ණ මේ රටේ නවත්තන එක. ප්‍රායෝගික ගැටලු කිහිපයක් තියෙනවා. අපි ගත්තොත් එම සමහරක් භෝග ගත්තොත් සමහරක් භෝග වලට අවශ්‍යම දේවල් තියෙනවා ගෙන්නන්න ඕන. ඒ අවශ්‍යම දේවල් ටික විතරක් ගෙනල්ලා පොල් වගාව ගත්තොත් පොල් වගාවේ රතු කුරුමිනී රෝගයට මොනොකොටොපස් කියන එක අනිවාර්යයෙන්ම ගේන්න ඕන. ඒකට වෙන විකල්පයක් නෑ. අන්න ඒ වගේ අඳුනාගත්ත ඒවට අපි ගෙන්නන්න අවසරය ලබා දෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම මේ කන්නෙන් පස්සේ රසායනික බෝර ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවත්තනවා. අපි බලාපොරොත්තු වෙනවා රජයේ මැදිහත් වෙලා බැංකුවෙන් ලෝන් එකක් දෙනවා වගේම අපේ අමාත්‍යාංශ මැදිහත් වෙලා ග්‍රාන්ට් එකකුත් දෙන්න. මේක උනන්දු කරන්න නම් මේ රටේ 1,64,000ත් වකුගඩු රෝගීන් අවුරුද්දකට එනවා. 6,000ක් මිය යනවා. කොරෝනා හැදිලා අවුරුදු 1කමාරට. දැන් 2,000කට ආසන්න ගානක් මිය ගිහින් තියෙන්නේ. එතකොට කොරෝනා රෝගීන් ලක්ෂ 2ක් එන්නත් අවුරුදු 2කට කිට්ටු කාලක් ගියා. කොට මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න තමයි ජනාධිපතිතුමා මේ උත්සාහය ගන්නේ. තුල දැනට රටට ආනයනය කරන ලද පොහොර ප්‍රමාණයක් රට සතුව තිබෙනවා. අන්තර්කාල සීමාව තුල ගුණාත්මක භාවයෙන් ඉහළ නයිට් දළු ඉවත් කිරීම හරහා අඩු වෙන නයිට්‍රජන් නැවත පසට ලබා දීම වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ පොහොර තාක්ෂණ යොදවාගෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන්නටත් අවශ්‍ය යම්කිසි කොටසක් වෙනම් අන්තර්කාල සීමාව තුළ පිටරටින් ආනයනය කරන්නත් කටයුතු කරනවා. ඒ අර අපි බලාපොරොත්තු වෙනවා මේ කටයුත්තේදී අපි රසායනික පොහොර අඩු කිරීම හා නැති කිරීම හරහා බලාපොරොත්තු වෙන්නේ තේවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම. ඒ හරහා වෙළඳපොළ මිල වැඩි කර ගැනීම තමයි ප්‍රධාන බලාපොරොත්තුව. ඉතින් මේක ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියෙනවා no pain no gain කියලා. වේදනාවකින් තොරව අපිට හොඳ ජයග්‍රහණ ලබන්න අමාරු. ඒ නිසා කෙටි කාලයක් තුලදී යම් අපහසුතාවයන්ට අපි සෑම කෙනෙකුට මුහුණ දෙන්න සිදුවේ. හැබැයි අපි ඒක කරන්නේ යහපත් බලාපොරොත්තුවක් යහපත් ඉලක්කයක් ඇතිව. දැන් දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do You Know. Do you know? Do you know තුලින් අපි අද කතා කරන්නේ මල සිරුරකින් හෙළිවන කරුණු කිහිපයක් පිළිබඳවයි. මල සිරුරේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම. මරණයකින් පසු සිරුරෙන් තාපය පිටවීම හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් සිරුරේ උෂ්ණත්වය පහළ හෙලීමට ලක් වෙනවා. සාමාන්‍යයෙන් ජීවමාන පුද්ගලයෙකුගේ ශරීරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.6ක්. පුද්ගලෙක් මිය ගියාම ඔහුගේ ශරීරය සිසිල් වීමට පටන් ගන්නවා. සෑම පැයකටම අංශක 1ත් 2ත් අතර වේගයකින්. අවසානයේදී ශරීරයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට සමාන වනවා. ශරීරයේ දරදඬු වීම. මරණය සිදුවීමෙන් පසු ශරීරයේ දරදඬු වීම ආරම්භ වනවා. මාංශපේශී තද වී හැකිලීමට පටන් ගන්නවා. මේ සිදුවන්නේ මියගොස් මිනිත්තු 15කට පසු විය හැකි බවයි පරීක්ෂකයින් සනාථ කරන්නේ. සාමාන්‍යයෙන් මරණයෙන් පැය 15කට පසු ශරීරය පූර්ණ වශයෙන් දෘಢතාවයකට නැත්නම් දරදඬු වීමට පටන් ගන්නවා. ආහාර මාර්ග පරීක්ෂාව. අපි ගන්නා ලද ආහාර මරණයට පත්වීමෙන් පසු බඩවැල් දිගේ ගමන් කිරීම නවතිනවා. අවසන් වරට ආහාරගත වේලාව දැනගැනීමට හැකිනම් බඩවැල්වල එම ආහාර ගමන් කර ඇති දුර ගණනය කිරීමෙන් මරණයෙන් පසු ගතව ඇති කාලයත් මරණය සිදු වූ වේලාවත් ගණනය කළ හැකියි. මරණයක් සිදු වූ වහාම ශරීරයේ ලේ ගමනාගමනය නවතිනවා. ඒ නිසා මරණයෙන් පසු මලසිරුර පිහිටා ඇති ආකාරය අනුව ශරීරයේ පහළම කොටසේ රුධිරවාහිනී තුළට රුධිරය එකතු වී කැටි ගැසීමෙන් ඒ ප්‍රදේශය රත් පැහැයට හුරු අඳුරු පැහැයකට හැරෙනවා. පහළ කොටසට රුධිරය එකතු වන්නේ ගුරුත්වාකර්ෂණයේ බලපෑම නිසායි. තොල් පියලීම, ඇස් හැකිලීම වැනි දේවල් වලින්ද මරණය පිළිබඳව යම් නිගමනයන්ට එළඹීමට හැකියාව තිබෙනවා. පුද්ගලයෙකුගේ මරණයෙන් පසු ඇස්වල තත්ත්වය වෙනස් වීමට පටන් ගන්නවා. ආලෝකයට ප්‍රතිචාර නොදක්වන අතර ඇස්වල තරලය වියලී යාමටත් පටන් ගන්නවා. Do you know? දැන් වටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතුවල නිරත වන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබා දීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. හාලිඇල උඩදොම්පේ රක්ෂිතයේ අද දහවල් හටගත් ගින්නක් හේතුවෙන් රක්ෂිතයේ අක්කර 10ක් පමණ විනාශ වී ඇති අතර ගිනි ගැනීම සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය විසින් පරීක්ෂණ දියත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙවර යලකන්නේ වී වගාව සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලා මැදිරිගිරිය කුසුම් පොකුණ ගම්මානයේ ගොවින් සිය කුඹුරුවල සිට උද්ඝෝෂණයක් දියත් කරනු ලැබුවා. වැලිමඩ පොලිස් බල ප්‍රදේශයේ කැප්පිටිපොළ වැලුන්ගල ප්‍රදේශයේ දිය අගලක් ආශ්‍රිත කැලෑබද ප්‍රදේශයක ඉතා සූක්ෂම ලෙස නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වැලිමඩ පොලිසිය විසින් වටලා තිබෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අප යලි ඔබ හමුවන්නේ රාත්‍රී 9:35ට. තවදුරටත් පුවත් දැනගන්න www.siyathnews.lk වෙබ් අඩවියට පිවිසෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.